ආලෝකයේ ලේසර් ගන්න තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මම යොපු ප්‍රශ්න වලින් ආලෝකයට දාලා ප්‍රශ්නය ලේසර් ගන්න එක සාකච්ඡා තීරණය කරමු. මොකද අපි මේ පාර chance එකක් තියෙනවා එකකින් අපි හරියටම දන්නේ නැහැ. නමුත් ඒකත් අපි පොඩ්ඩක් බලාගෙන යන්න. එතකොට මේ බය දෙයක් නැහැ නේ. හරි. මුලින්ම අහන සාමාන්‍ය දෘශ්‍ය ආලෝකය සහ ලේසර් විකිරණ අතර ප්‍රධාන වෙනස්කම් දෙක. සාමාන්‍ය දෘශ්‍ය ආලෝකය සහ ලේසර් විකිරණ අතර ප්‍රධාන වෙනස්කම් දෙක. ඒක මම වීඩියෝ එකේ සාකච්ඡා කරා. පළවෙනි එක තමයි එතකොට මේ ඒ කොටස සාමාන්‍ය ආලෝකයයි ලේසර් ගත්තොත් එහෙම සාමාන්‍ය ආලෝකයේ විවිධ දිශා ඔස්සේ යනවා. ඒ කියන්නේ ස්ථිර දිශාවක් නැහැ. ඒ කියන්නේ එයාගේ දිශාව විවිධ වෙනස් දිශා ඔස්සේ පවතී. වෙනස් දිශා ඔස්සේ එයාගේ ෆෝටෝන ගමන් කරනවා. ලේසර් ගත්තොත් එහෙම එකම දිශාවක් ඔස්සේ. ඊට පස්සේ ගත්තොත් එහෙම මේ ප්‍රචාරණය වෙන එක ප්‍රචාරණය වෙන එක තියෙන ප්‍රචාරණය වේ. මේ ප්‍රචාරණය වේ එකම දිශාවක ඔස්සේ ප්‍රචාරණය. ඊට පස්සේ ගත්තොත් අනිත් එක තමයි මේ සාමාන්‍ය ආලෝකයෙන් සමචාරී නැහැ. සමචාරී නැහැ කියන්නේ එයාගේ ගත්තොත් එහෙම ෆෝටෝන තරංගයක් ආකාරයන්නේ. ඒ තරංග වල ශීර්ෂ එකම අවස්ථාවේ නෙමෙයි තියෙන්නේ. එක එකිනාට එක අවස්ථාවල තමයි ශීර්ෂ පවතින්නේ. ඒකට ඒකට අපි කියනවා සමචාරී නොවේ කියලා. සමචාරී නොවේ. ලේසර් සමචාරී. ඒගොල්ලොන්ගේ ගත්තොත් එහෙම එකම ශීර්ෂ තියෙන්නේ. එකම මොහොතේ ශීර්ෂය කියන්නේ මෙන්න මේ විදිහට මම ගන්න මේ තියෙන්නේ. ආලෝකය ගත්තොත් ඔය වගේ. ඒතකොට එයාගේ ශීර්ෂයෙන් එක එක අයට එක එක අවස්ථාවල එන්නේ. හැබැයි ලේසර් ගත්තොත් එහෙම ඔක්කොමලගේ ශීර්ෂෙන්නේ එකම මොහොතේ. හැම ෆෝටෝම එකම ශීර්ෂය තමයි තියෙන්නේ. ඒකට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ තීව්‍රතාව වැඩි වෙන්නේ ඒකයි. ඔය වගේ. ලේසර් එතකොට සමචාරී තියෙනවා. අනිත් එක ගත්තොත් එහෙම සාමාන්‍ය ආලෝකයට තරංග ආයාම විශාල කලාපයක පැතිරලා තියෙනවා. ඒක අපි කියන්නේ සුදු ආලෝකය ගත්තොත් එහෙම මොකද සාමාන්‍ය ආලෝකනේ. එයා ඒක ගත්තොත් මොකද වෙන්නේ? නිල් කහ රතු සුදු තරංග ආයාම විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ලේසර් වල තියෙන්නේ ඉතා කුඩා තරංග ආයාම පරිසර තමයි තියෙන්නේ. ඒ නිසා ගොඩාක් ලාට ඒක ඒක වර්ණයි. තරංග ආයාම සංඛ්‍යාත අපි සංඛ්‍යාත දැම්ම තවලක් නැහැ. සංඛ්‍යාත විසිර පවතී. මෙයා ගත්තොත් එහෙම මොකද වෙන්නේ? එකම පරාසය කියන්නේ කුඩා පරාසයක සංඛ්‍යාත විසිරි පවතී. ඒ හින්දා අපිට ඒක වර්ණ වේ. ඒක වර්ණ වේ. හරි. ඒ ඔය ටික තමයි ලේසර් වල තියෙන මේ ලේසර් වල සාමාන්‍ය ආලෝකයේ තියෙන ප්‍රධාන වෙනස්කම් ටික. ඒ ටික මතක තියාගෙන ඉන්න. ඊට පස්සේ අපෙන් අහනවා B අහන සුදුසු මාධ්‍යයක් භාවිතයෙන් ලේසර් තරංග නිපදවීමේදී එම මාධ්‍ය සත්‍ය විශේෂ ලක්ෂණ දෙකක්. මාධ්‍ය කියලා කියන්නේ ඒතොර ලේසර් ද්‍රව්‍ය වලට. දැන් අපි හිතමු පරමාණු තියෙනවා කියලා. අපි කතා කරේ නලය තුල. දැන් මෙහෙම මේ තියෙන ප්‍රභවයෙන් ඇතුළට ෆෝටෝන යවද්දී මේ නලයේ තමයි ලේසර් ද්‍රව්‍ය තිබ්බේ. ඒකට ඒගොල්ලොන්ට තියෙන ලක්ෂණ ටික අපි සාකච්ඡා කරා. එකක් තමයි මෙහෙම. ශක්ති මට්ටම් දෙකක් තිබ්බනම් කවදාවත් ලේසර් ගන්න බෑ. මොකද ඉන්නේ එතකොට මේ ඉලෙක්ට්‍රෝනය මෙතනට යනවා. ඒ කියන්නේ අවශෝෂණය යනවා. ඒ ඉලෙක්ට්‍රෝන නැවත පහළ මට්ටමට වෙනවා ඉක්මනට. කාලය 10/7ක් කියලා අපි එක කියනවා. ඒතකොට ඒ කාලය තුළ මෙයා ඉක්මනට ලේසර් ද්‍රව්‍ය හදාගන්න බෑ. අපිට මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන් ඒ ලේසර් මාධ්‍ය වෙන්න ඕන ශක්ති මට්ටම් 3ක් හෝ වැඩි ගන්නක් තියෙන්න ඕන. ශක්ති මට්ටම් 3ක් හෝ වැඩි ගන්නක් තියෙන්න ඕන. ඒ කියන්නේ මෙතන ඉඳන් ඉහළම ඉහළට ගිය ශක්තිය ෆෝටෝනය මොකද වෙන්නේ? මෙන්න මෙතනට එන ඉක්මනට ශනිකව. ඒ කියන්නේ මේකට අපි කියමු මිත ස්ථායි ශක්ති මට්ටමක් කියලා. මිත ස්ථායි ශක්ති මට්ටම. ඒතර මිත ස්ථායි ශක්ති මට්ටම නැත්තම් ලේසර් හදන්න බෑ අපිට. මේක තුල 10/3ක කාලයක් ඉන්න ඉලෙක්ට්‍රෝනයක්. එතකොට මෙන්ත් එක මෙතන ඉඳන් මේ මට්ටමෙන් ඉඳන් මෙතනට ඉති ලේසර් නිකුත් කරන්නේත් නැහැ. ලේසර් නැත. නැත්නම් විකිරණ නැහැ. විකිරණ එන්නේ මෙන්න මේ ටිකේදී. මේක තමයි විකිරණ අවස්ථාව. මෙතනින් තමයි එතකොට ෆෝටෝනයක් යන්නේ. එතකොට මෙයාව මෙතනින් ඉඳන් මෙතනට බස්සන්න නම් කවුරු හරි ෆෝටෝන කියලා එක වදින්න ඕන. එතකොට ඒ වැදුනට පස්සේ එයාව අවශෝෂණය කර නොගෙන මෙයාත් තව ෆෝටෝන නිකුත් කරන. එතකොට ෆෝටෝන කීයක් යනවද? දෙකක් යනවා. ඒ කියන්නේ ෆෝටෝනයක් කියලා දුන්නොත් ෆෝටෝන දෙකක් යනවා. සමාන සමචාරී ෆෝටෝන දෙකක්. ලේසර් කියන්නේ ඒක එතකොට. ඊට පස්සේ මේ දෙන්න ගිහලා තව දෙන්නෙක් ගිහලා ෆෝටෝන ඔක්කොම 4ක් යනවා.
මේ ආකාරයට ඉහළ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මේ තියෙන මිතස්ථාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන බහුල හිටියොත් එහෙම මොකද වෙන්නේ? ෆෝටෝන විශාල සංඛ්‍යාවක් එනවා. එහෙනම් අනිවාර්යෙන් තියෙනවා ශක්ති මට්ටම් 3ක් හෝ වැඩියෙන් තියෙන්න ඕන. මිතස්ථායි ශක්ති මට්ටමක් තියෙන්න ඕන. ඒ කියන්නේ එයාගේ වැඩිපුර කාලයක් ඒකේ ඉලෙක්ට්‍රෝන පවතින්න ඕන. ඒ වගේම ගහන අපවර්තනයක් ලැබෙන්න ඕන. ගහන අපවර්තනය කියන්නේ මොකක්ද? මම ඒකත් සාකච්ඡා කරනවා. ගහන අපවර්තනය කියන එක දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒතරකොට තේරෙනවා මේකේ ගහන අපවර්තනය නැහැ. මේකේ සාමාන්‍ය ආකාරයේ භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන වැඩි. ඒතකොට මොකද වෙන්නේ? වැඩියෙන් එන්නේ අවශෝෂණයනේ. මේගොල්ලෝ උඩ යන එක තමයි වැඩියෙන් එන්නේ. අපිට ඕනේ ඒක නෙමෙයි. අපිට ඕන මොකද්ද? අපිට ඕන මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ ඉහළ ශක්ති මට්ටම වැඩියෙන් තියෙනවා පහළ අඩු වෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? මේ එන ෆෝටෝන අපි අර පම්ප් කරන ෆෝටෝන ලේසර් පම්ප් කිරීම. ඒ පම්ප් කරන ෆෝටෝන වැඩියෙන් ලබා ගන්න මේගොල්ලෝ. එතකොට මේගොල්ලෝ පහළට එනවා. එහෙනම් ඒ කියන්නේ ගහන අපවර්තනයක් පැවතිය යුතු වෙන්න ඕන. දැන් මිතස්ථායි ශක්ති මට්ටමක් තිබීම, ශක්ති මට්ටම් 3ක් හෝ වැඩියෙන් තිබීම, ගහන අපවර්තන තිබීම. ඕක තමයි V එකට අවශ්‍ය කරුණු ටික. C කොටස බලන්න. C කොටස කියනවා පහත දැක්කෙන ප්‍රධාන වශයෙන් දෘශ්‍යාලෝක විමෝචනය කරන තාරකාව. දෘශ්‍යාලෝක විමෝචනය කරන තාරකාවක් තියෙන්නේ. ඉහළ ශක්ති මට්ටමක ඉඳන් පහළ ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනයක් පතන වීමෙන් දෘශ්‍යාලෝක ෆෝටෝන විමෝචන අවස්ථාව. ඊට පස්සේ මේකට හඳුනන නම අහනවා. අපි ඒකත් කිව්වා. මේ ශක්ති මට්ටමේ ඉඳන් ඉලෙක්ට්‍රෝනයක් පහළට යනවා නම් ස්වයන් සිද්ධව අපි ඒකට කියන්නේ මොකක්ද? ස්වයන් සිද්ධ විමෝචනය. ස්වයන් සිද්ධ විමෝචනය. අපිට මේක අවශ්‍ය නැහැ රිලේස් හදන්න. මේ අපිට ඕන මොකද්ද? උත්තේජ විමෝචනය කියන්නේ කිසියම් ෆෝටෝකින් පහළ දෙලා තමයි පහළට ගන්න ඕන. මේ ස්වයන් සිද්ධ විමෝචනය ආලෝකය වෙන්නේ. ඒ කියන්නේ පහළ ශක්ති මට්ටමේ කෙනා උඩට යන අවශෝෂණය කරගෙන එයා නැවත එන එක තමයි ස්වයං සිද්ධ විමෝචනය. ඒක ඉබේම වෙන එකනේ. ඒතකොට ඉබේම වෙද්දී ස්වයං සිද්ධ විමෝචනය කියන්නේ මේ ශක්ති වෙනසට සමාන ෆෝටෝනයක් මොකද වෙන්නේ? උදාහරණ. ඒතර යා මේ දිශාව යන්න පුළුවන්. දිශාව කියන්න බෑ අපිට. මේ දිශාව යන්න පුළුවන්. මේ දිශාව යන්න පුළුවන්. එතකොට ලේසර් වගේ එක දිශාවක් ඔස්සේ නැත්තේ ඒකයි. විවිධ දිශා ඔස්සේ යාගේ ෆෝටෝන නිකුත් වෙන්න පුළුවන්. ඒතර උතන ප්‍රශ්නේ උත්තරේ ඉන්නවා ස්වයං සිද්ධ විමෝචනය. ඊට පස්සේ දෙවෙනි කොටසේ ගානක් තියෙනවා. ආලෝකීය ප්‍රවේගය තියෙනවා 3 වැඩි කිලෝමීටර් 18යි. ප්ලාන්ක්නියත දීලා තියෙනවා 600 නැනෝමීටර් තරංග ආයමෙන් යුතු ෆෝටෝන නිකුත් වන ඉලෙක්ට්‍රෝනයන් මගින් සිදුවන ශක්ති විමෝචනය අහන්නේ. හරි. අපි දන්නවා ෆෝටෝන එක ශක්ති වෙන සමීකරණය. මේක C කොටස, C වල 2, මේක C වල 1. E සමාන HF තමයි දාන්න තියෙන්නේ. E සමාන HF කියන්නේ ශක්තිය, H කියන්නේ ප්ලාන්ක්නියත, F කියන්නේ සංඛ්‍යාතය. දැන් මෙතන F නම් දීලා නැහැ. මෙතන තරංග ආයාමයයි ආලෝකීය ප්‍රවේගයක් තියෙනවා. අපිට වෙනම V සමාන F ලැම්ඩා දාලා හොයාගන්නවා. V කියන්නේ 3 වැඩි කිරීම 18යි. F කියන්නේ කෙනා හොයන්න වෙනවා. ලැම්ඩා කියන්නේ 600 නැනෝමීටර. ඒ කියන්නේ 10^9. එහෙනම් F වෙනවා අපිට එතනින් 3 බෙදීම 600යි. වැඩි කිරීම 18 වැඩි කිරීම 10 9යි හර්ට්ස්. මෙතන මෙයයි 200යි. එතන මෙතනින් 10 දෙකක් යනවා. එතන මෙයා 10 දෙකක් ගියාම 6 වෙනවා. 10 එතකොට එතනින් එකක් අරන් දෙකෙන් බෙදෙනවා 5යි 10යි එතනින් 5යි 10යි 14ක් එනවා. 10 14යි සංඛ්‍යාත එක දානවා. මෙතනට ප්ලාන්ක්නියත දානවා 6.6 වැඩි කිරීම 10^34යි. වැඩි වෙන්න ඕන 5 වැඩි කිරීම 10 4න්. එතනින් එනවා 5 6 33යි 33 වැඩි කිරීම 10 මෙතන 14ක් තිබ්බා 33 වැඩි කිරීම 10 ඍණ 20යි. කියන්නේ 3.3 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල්. මේක ජූල් වලින් තියෙන කුඩාවක් අපිට ඕන මේක ඉලෙක්ට්‍රෝන වෝල්ට් කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කරන්න කොහොමද? මේක බෙදෙන්න ඕන 3.3 වැඩි කිරීම 10 ඍණ 19 බෙදෙන්න ඕන ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය කියන්නේ 3.3 වැඩි කිරීම 10 ඍණ 19 බෙදෙන්න ඕන 1.6 වැඩි කිරීම 10 ඍණ 19. ඒතකොට අපි ඉලෙක්ට්‍රෝන වලට උත්තර ගන්න පුළුවන්. හැම මෙතන මේ මහල් නැහැ. හින්දා එහෙම අවුලක් නැහැ. හොයන්න ඕනෙත් නැහැ. හරි. ඒ ටික හරි. ඒතකොට අපි C වෙනයන් කතා කරා. ලේසර් ප්‍රශ්නේ. ඊට පස්සේ තියෙනවා අපිට D කොටස. D කොටස නේද අපි දා කියපු රූබි නලෙත් තියෙනවා එතන. රූබි දණ්ඩ තියෙනවා. රූබි දණ්ඩ ඇතුලේ තමයි රූබි දණ්ඩ ගත්තොත් එහෙම මේ වගේ එකක් තියෙන්නේ. ඒකේ වටේට ලේසර් ලබා දෙන නැත්නම් ෆ්ලෑෂ් ටියුබ් එක අපිට කිව්වේ. හරි. ප්‍රකාශ නලය ෆ්ලෑෂ් කියන්නේ ඉතින් ප්‍රතිදීප්ත පහන තමයි දාලා තින්නේ. ප්‍රතිදීප්ත පහන. ඒ පහනෙන් තමයි ෆෝටෝන මේ ඇතුලේ තියෙන රූබි නලයට යවන්නේ. රූබි දණ්ඩට යවන්නේ. ඒතකොට දෙපැත්තේ තල දර්පණ දෙකකුත් දාලා තියෙනවා. B කියලා දර්පණයක් තියෙනවා. මේ පැත්තේ A කියලා දර්පණයක් තියෙනවා.
ඒතර මේ දර්පණයෙන් මේ පැත්තෙන් තමයි ලේසර් නිකුත් කරන්නේ. එහෙනම් අපිට තේරෙන්න ඕන මෙයාගෙන් කවදාවත් ලේසර් යන්නේ නැහැ කියන්නේ මෙයා පරිපූර්ණ පරාවර්තන දර්පණයක්. නැත්නම් පූර්ණ පරාවර්තන දර්පණයක්. එයාගෙන් ලේසර් ඇතුලින් යන්න කිසිම අවස්ථාවක් නැහැ. අපි දන්න මේ ෆෝටෝන් කියන්නේ ආලෝකය වගේ දෙයක්. ඒතකොට දර්පණයකින් ඇතුළට යන්නත් පුළුවන් ආලෝකණය ඉවතට යන්නත් පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අපි හිතමු මූණ බලන කණ්ණාඩියකින් ඒක ඇතුළට කවදාවත් ආලෝකය යන්නේ නැහැ. හැබැයි අපි හිතමු මේක ඉතා කුඩා දැන් අපි හිතමු පාරදර්ශක වීදුරුවක්, කළු වීදුරු එහෙම තියෙන. ඒ වයින් ගත්තොත් එහෙම පරාවර්තනයක් වෙනවා. ඒ වගේම කොටසක් එයා හරහා විනිවිද යනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මෙතනක් තියෙන. ඒතර මෙයා වෙන්න ඕන. මෙයාගේ ලේසර් යන්න නම් මෙයා අර්ධ වශයෙන් පරාවර්තන මාධ්‍යයක් වෙන්න ඕන. පරාවර්තන දර්පණයක්. අර්ධ වශයෙන් පරාවර්තන දර්පණයක් වෙන්න එයාගෙන් යන්නේ ඒක. එතකොට එතන අහනවා මොකද්ද මේ ක්‍රියාවලිය කියලා. කුමන භෞතික ගුණ කියලා. භෞතික ගුණ තමයි විවර්තනය. විවර්තනය කියන එක ඔයගොල්ලෝ දන්නවා. සිදුරු තිබුතේ මේ සිදුරු වලින් තරංග ගමන් කිරීම අපි මේ වගේ කියලා. මේ සිදුරුකින් තරංග යන්නේ තින්නේ. අපි සිදුරු වලින් තරංගය ගමන් කිරීම දැන් ලේසර් ෆෝටෝන ගමන් කිරීම තමයි විවර්තනය කියලා කියන්නේ. ඒක තුන්වෙනි කොටස. ඒකේ තුන්වෙනි කොටසේ පහ දැක්වෙන රූබී තුලසක සැකඹුම් පරමාණු වල ශක්ති මට්ටම් තුනක රූපයක් තියෙනවා. ශක්ති මට්ටම් තුනක් තියෙනවා. භූමි අවස්ථාවේ E0 ශක්තිය, මෙයාගේ E1, මෙයාගේ E2. එතකොට මෙතනින් නම් මෙතනට යන අවශෝෂණයෙන් ඉතින් නම් මේක තියෙන විකිරණ නොවන විමෝචනය, විතශය වීම. ඉතින් මෙතනට එනවා. මේක තමයි ලේසර්. හරි. අපිට එතන ශක්තිය හේමක් තමයි තියෙන්නේ. බලමු මේ කොටස. ඊපස්සේ E0 ශක්ති මට්ටම මෙයා තමයි E1 ශක්ති මට්ටම මීතස්ථායි ශක්ති මට්ටම. හරි. E1 හා E2 අතර තමයි ලේසර් ඉන්නේ. ඒකත් හරි. E0 සාපේක්ෂව E1 ගේ ඉලෙක්ට්‍රෝන ගාත්‍රය වැඩි වෙනවා. ඉතින් මෙයාට සාපේක්ෂව මෙයාගේ ඉලෙක්ට්‍රෝන වැඩි වුණාම තමයි ඒක ඉන්නේ. E0 දීලා තිනවා ඍණ 6.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. මෙයා ඍණ 6.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. මෙයා දීලා තිනවා ඍණ 4.65 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඍණ 4.65 ඉලෙක්ට්‍රෝන වෝල්ට් මෙයා දීලා තිනවා 2.32 ඍණ 2.32 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි. ඒ ටික හරි. ඊට පස්සේ මේ ආයාම මේ තරංගේ ආයාම යහන්නේ. අපි දන්නවා මෙතන එහෙනම් ශක්ති වෙනසට සමාන එකක් තමයි යන්නේ. කියන්නේ E සමාන hf දැම්මොත් එහෙම E වෙන්නේ මේ දෙන්නගේ වෙනස. මේ දෙන්නගේ වෙනස ඇවිල්ලා අපි ගත්තොත් එහෙම පසු ව්‍යවස්ථාවෙන් මෙතන ශක්ති වෙනසනේ. මෙයා තමයි අඩු එකනේ. මෙයාගේ මෙයා අඩු කරා නම් හරි. මෙතන අපි වැඩිකින් අඩු එක අඩු කරමු. මෙතන වැඩි එකනේ. වැඩි එකකින් මෙයා තමයි වැඩි එකකින් අඩු එක අඩු කරලා දාමු. එතකොට ඍණ 4.5 අඩු කිරීම එක ධන වෙනවා 6.5යි. h එක 6.5 වැඩි කිරීම 10 ඍණ 34යි. f මෙතනින් එතකොට අපි නෝ 4.25යි 4.6යි තිබ්බනේ. 4.65යි. එතකොට එතනින් අපිට එනවා කීයද? 6.5න් අඩු වෙන්න ඕන 4.65ක් 1.85ක් එනවා. 1.85යි. ඊට පස්සේ මෙයා 6.6 වැඩි කිරීම 10 ඍණ 34යි. එහෙනම් f හොයා ගන්න පුළුවන්. f සමාන වෙන්නේ 1.85 වැඩි කිරීම 10 34 බෙදීම 6.6යි. මේක f අපෙන් අහන්නේ තරංග ආයාමය. තරංග ආයාමය තුරහන්නේ E සමානයි v සමානයි f ලැම්ඩා දාමු. v කියන්නේ 3 වැඩි කිරීම 10 8යි. මොකද ආලෝකයේ ප්‍රවේගයෙන් යන්නේ. මේ f එක මෙතන දාලා 1.85 වැඩි කිරීම 10 ඍණ 34 10 34යි. බෙදීම 6.6 වැඩි කිරීම ලැම්ඩා. ලැම්ඩා ඉතින් අපි හොයමු. ඒක ලැම්ඩා වෙන්න ඕන. ලැම්ඩා සමානයි 3 වැඩි කිරීම 10 8 වැඩි කිරීම 6.6 බෙදීම 1.85 වැඩි කිරීම 10 ඍණ 34 උඩට ගියා. අපිට
දෝනේ මෙතන 1.85 කියන ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තින්නේ. එතකොට යාව එයා වැඩි වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ආරෝපණයෙන් 10/19ක් එතනට එන්න ඕන. එතකොට මෙතනට 10/19ක් එනවනේ. මෙතනට අපි 1.6ක් එන්න ඕන. මෙයා මෙතන හින්දා 10/19 34 සුළු වෙලා එතනින් එතකොට 15ක් එන්න ඕන. 15ක්. මෙතන 1.6ක් එන්නත් ඕන. හරි. එතකොට මෙතන බෙදන්න 1.6ක් එන්න ඕන. මෙතන ඍණ 15ක් එන්න ඕන. අපි ඒක සුළු කරලා බලමු. 3 වැඩි කිරීම 6.6 බෙදීම 1.8යි 5 බෙදින්න ඕන 1.6න් 6.68ක් එනවා ලැම්ඩා 6.68යි 10 බලය මෙතන 8යි මෙතන ඍණ 15 කියන්නේ 10 7ක් එනවා ඍණ 7ක්. ඒ කියන්නේ මෙහාට ගත්තොත් එහෙම 668යි නැනෝමීටර්. හරි. එතකොට ලැම්ඩාත් හරි. ඊට පස්සේ ඉහත දක්වා ඇති රූබී ලේසරේ මාධ්‍ය තුල සෑදෙන ස්ථාවර තරංගය සැලකුවම එහි පුඩු 10/6ක් තියෙනවා කියලා කියනවා. يعني ස්ථාවර තරංගයක් හැදෙන්නේ ඒකේ පුඩු 10/6ක් තියෙනවා කියලා කියන්නේ. කිප්පස් 4 ඒ කියන්නේ නලය ගත්තොත් මේ නලය දිග අතට ඔය තින් තරංග ගත්තොත් ඔකේ මේකේ පුඩු ස්ථාවර තරංග කියන්නේ පුඩු කීයද 10/6ක් හැදෙනවා. අපි දන්නවා මේ පුඩුවක දිග ලැම්ඩා බෙදීම 2යි. ඒ කියන්නේ ලැම්ඩා බෙදීම 2ේව 10/6ක් සමානයි කාටද? L වලට. අපි ලැම්ඩාත් හෙව්වා 668 නැනෝමීටර. 668යි නැනෝමීටර බෙදීම 2 වැඩි කිරීම 10. 6 තමයි L වෙන්නේ. එතකොට මෙතනින් 668 කියන්නේ 334යි 10 ඍණ 9යි 10/6යි L. L එනවා එතනින් කීයද? 334යි 10 ඍණ 3ක්. ඒ කියන්නේ 3.3.3.4යි මීටර. එහෙම නැත්නම් 33.4යි cm. ඔක තමයි දිග වෙන්නේ. රයිට්. එතන ඒක රසත් හරි. අපෙන් ඊට පස්සේ අහනවා යෙදීම් අහනවා. වෛද්‍ය යෙදීම් අහන්නේ වෙනස් වෙනස් ශේෂ තුනක. වෛද්‍ය ශාස්ත්‍රය ගත්තොත් එහෙම අක්ෂි ශල්‍ය කර්ම වලට පාවිච්චි කරනවා. ඊට ආහාර මාර්ග ශල්‍ය කර්ම වලට. ඊට පස්සේ ආරක්ෂක ගත්තොත් එහෙම දුර සේවීමේ කටයුතු සඳහා. ඊට පස්සේ සංවේදක උපකරණ සඳහා ඔය වගේ පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තව කාර්මික කටයුතු වලට ගත්තොත් එහෙම අපි උදාහරණ තමයි ද්‍රව්‍ය කැපීමට නැත්නම් ද්‍රව්‍ය කැපීම සඳහා පාවිච්චි කරනවා. අපි ගත්තොත් රිදි කැපීම සඳහා ඊට පස්සේ ලෝහ කැපීම ඔය වගේ දේවල්ට ලේසර් පාවිච්චි වෙනවා. ඒතකොට ඒ කලුණු තමයි ලියන්න තියෙන්නේ. ඒතකොට ඒ කොටස් ටික හරි අපේ කොටස අන්තිම කොටස එතන ආලෝකයත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ කොටස. රුබී ලේසරේ භාවිතය පිහිනුම් තටාකයේ ආලෝක ගැනීම සඳහා තටාකය ඇතුලේ සවිකර ඇති ආකාරයයි. ලේසර් මගින් රික්තයේදී 660 නැනෝමීටර තරංගායමිත ලේසරකින් ලබා ගැනීමට හැකිය. ලේසර් උපකරණයක් තියෙනවා. එතකොට මේ උස තියෙන 2 මීටර ලේසර් උපකරණය මෙතන තියෙනවා. රික්තයේදී 600 නැනෝමීටර මේ තියෙන එක්කිනා අපිට ගන්න අපි කලින් හිතුව එක 668 තිබ්බ රික්තයේදී දැන් එක්කිනා මෙයා කියන කියන්නේ අපි ඒක 1 කියලා දාගමු ලැම්ඩා 1 600යි නැනෝමීටර රික්තයේදී අපි හොයාගත්ත එක්කිනා කලින් එක්කිනා ලැම්ඩා 2 එයා 668යි රික්තයේදී ඊට පස්සේ මේ 600 කෙනාට තරංග වර්තනාංකය දෙලා තියෙනවා 4 බෙදීම 3යි කියලා. මෙයාට වර්තනාංකය දෙලා තියෙනවා 5 බෙදීම 4යි කියලා. හරි.
ඉහත D3 ගණනයක තරංගායමය සහ 600 නැනෝමීටර් තරංගායමය සහිත ලේසර් කිරණ වල ජලය තුළ තරංගායම. හරි. එදින ජලය තුළ තරංගායම හොයන්නේ. හරියන්නේ මොකද ගන්න තියෙන්නේ? අපි දන්නවා සංඛ්‍යා දෙනස් වෙන්න බෑ. එතකොට තරංගායම ආවර්තනාංගය කියන්නේ එයා සමානයි c බෙදීම v. v කියන්නේ මේ ජලය තුළ ප්‍රවේගය, c කියන්නේ ආලෝක රීතියේදී ප්‍රවේගය. එතකොට මෙයාගේ 4 බෙදීම 3 දීලා තියෙනවා. මට c ලියන්න පුළුවන් f lambda 1 කියලා. මෙයාගේ හදද්දී. එතකොට මෙයා ලියන්න පුළුවන් f lambda 1 dash කියලා. එතකොට මෙතන මේ f කැපිලා යනවා. f වෙනස් වෙන්නේ නැහැ නේ. එතකොට lambda 1 dash සමානයි 3 වැඩි කිරීම මෙයා 600 බෙදීම 4. 4 150යි එතනින් එනවා 450 නැනෝමීටර. 450 නැනෝමීටර කියලා එනවා. මේ අපි 600 එක්කිනා 450ක් වෙනවා. අනිත් එක්කිනාගෙත් බලමු. එයාගේ 5 බෙදීම 4යි. මෙයා f lambda 2 මෙතන f lambda 2 dash. එතකොට lambda 2 dash සමානයි 4 වැඩි කිරීම 668 බෙදීම 5. මේක සුළු කරොත් එimhe අපිට එනවා 4 වැඩි කිරීම 668 බෙදීම 5 530.4යි. හරි. ඒතකොට ඒ ටික හරි. ඊට පස්සේ එක කිනසන ජලය තුළ වේගය ගන්නවා. එක කිනසන ජලය තුළ වේගය ගන්න එකත් අපිට හම් පුළුවන්. ඒකේ දෙවෙනි කොටසේ n සමානයි c බෙදීම v නේ. ඒතර v සමානයි c බෙදීම n දාලා ඔතනින් පුළුවන් ප්‍රවේගය හොයන්න. v1 සමානයි c බෙදීම n. දැන් මුල් එක්කිනා ගත්තොත් එහෙනම් මෙයාගේ වර්තනාංකය 4 බෙදීම 3යි නේ. එයාගේ ගත්තොත් එහෙනම් එතකොට v සමාන වෙන්නේ 3 වැඩි කිරීම 10 8 බෙදීම 4 බෙදීම 3යි. එතකොට 3 උඩට එනවා 4ක් එනවා 2.25 10 8යි. මිශ්‍රණ එක හුවේ 600 එක්කිනාගේ. එතකොට අනිත් එක්කිනා ගත්තොත් එහෙම යාරින් සමාන c බෙදීම v දාමු. එයාගෙත් v2 නම් එයා. එතකොට c කියන්නේ 3 වැඩි කිරීම 10 8යි. එයාගේ තියෙන්නේ 5 බෙදීම 4යි. 12යි 12ට ගියාම 12යි 12 බෙදීම 5 කියන්නේ 2.4යි 10යි 8යි මිශ්‍රණ එක. ඔය තමයි දෙන්නගේ ප්‍රවේග. වේග ටික හරි. ඒ අවදි කෝණ ගැනත් අහනවානේ. ලේසර් කියන දේ අවදි කෝණ අහනවානේ. අවදි කෝණත් අපි දන්නවා හොයන්න සරල සමීකරණයක් තියෙන්නේ. අවදි කෝණය කියන්නේ මොකද්ද කියලා මතකයේ තියෙන්නේ. කිරණයක් ආවොත් එහෙම පතින්න. එයා මේ පෘෂ්ඨ දිගේ යන අවස්ථාවේදී මෙන්න මෙතන කෝණය තමයි අවදි කෝණය. ඒක අපි C1 කියලා හේව මුල එක්කනට දෙන්නටම හොයමු. C1 හොය මුලින් sin C1 සමාන 1 බෙදීම 4 බෙදීම 3යි. කියන්නේ sin C1 සමාන 3 බෙදීම 4යි. C1 එතකොට අපිට එන්න කීයද? C1 sin inverse ගන්න තියෙන්නේ 0.75 sin inverse. sin inverse 0.75යි. 48යි. කලා 30ක් වගේ. තමයි C1 මෙතන ඉන්න. අනිත් එක බලමු sin C2 නම් එයාගේ අවදි කෝණය. එතකොට එතන ඔන්න 1 බෙදීම 5 බෙදීම 4යි. කියන්නේ 4 බෙදීම 5යි. ඒ කියන්නේ 0.8යි. C2 0.8 බලමු. 53 එකයි. කියන්නේ 53යි කලා 7ක් වගේ තියෙනවා. මේ තමයි අවදි කෝණ දෙක. එතකොට මේ C1 එක අනිත් එක්කිනාගේ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ යා මෙහෙම ගිහිල්ලා තමයි ඔහොම යන්නේ. මෙතන තමයි එතකොට C2. ඒතර මේ තමයි අපි ගණනය කරපු එක්කිනා. මෙයා ගණනය කළ එක්කිනා. ඉතින් අපි දාමු ලැම්ඩා කියලා. 668ක් තිබ්බේ. එයා තමයි මේ ඇවිල්ලා 600 එක්කිනා. හරි. අවදි කෝණත් හරි. ඊට පස්සේ කිනසටහනෙන් දාව තින්නේ කිනසටහන. කිනසටහන දැල්ලා තමයි අවදි කෝණය යන්නේ. ඔව් අපි දෙකම කරා. ඒතකොට ඒක හරි. තටාකයේ ගැඹුර 2 මීටර නම් තටාකයට සිරස් විහින් බැලුව විට එක් එක් වර්තකයෙන් ජල පෘෂ්ඨ සෑදෙන ආලෝක පළ ආරයන්ටයි.
දැන් මෙයාගේ මේක දිගේ ඉතින් මෙතනින් පස්සේ කිරණ කවදාවත් දෙන්නේ නැහැ. දැන් මේ කිරණ මෙහින් පස්සේ මේට එන්නේ. ඔය අපි මුලින් කතා කරපු එක්කෙනා. හරි. එතකොට අපිට හැදෙන මෙන්න මෙතන ආලෝක මෙතන ගත්තොත් එහෙම ඒ ටික එනවා එළියට. මෙන්න මේ අරය තමයි 6 එක්කෙනාගේ අරය. ඒක හොයන්න පුළුවන් උස 2 මීටර. උස 2 මීටර මෙතන කෝණෙත් දන්නවා. මෙතන C1 දන්නවනේ. එතකොට මෙතන C1 වෙන්න ඕන. මෙයා C1. එතකොට අපිට ගන්න පුළුවන් ඒක tan C1 සමානයි R1 බෙදීම 2. එතනින් R1 හොයන්න පුළුවන්. එයා හරි. අනිත් එක්කෙනා ගත්තොත් එහෙනම් අපි 668 එක්කෙනාගේ එයා මෙතනින් පස්සේ තමයි හැරෙන්නේ. එතකොට එයා මේ ටිකේ ඔක්කොම එළියට යනවා. එතකොට එයාගේ අරය වෙන්නේ මෙන්න මේ කොටස. ඒක ඉන්නේ එතකොට tan C2 වලින් R2 බෙදීම 2යි. R2 සමානයි tan C2 බෙදීම 2. 2යි tan C2. හරි. එතකොට මේ කොටස් ටික හරි.